අද චතාරික සමයේ දෙවන ඉරුදිනයි. අනිරූප විලාස වීම හේවත් තාබෝර් කඳු මුදුනේ අත්දැකීම මෙදින සුපුවත තුලින් ඉදිරිපත් කරේ. එමගින් ජීවිත යථාර්ථයන් අවබෝධ කර ගැනීමට ශක්තිය හා ශුද්ධාත්ම වර ප්‍රසාදය යදිමින් මේ උතුම් වූ දිව්‍ය යාගයට බැතියෙන් සහභාගී වෙමු. Samidun ve Arsanaya Samidun ve Arambaya Samidun ve Arsanaya Samidun ve Upaharana Apata Sada Sada Jivitayak Numethamida Upashaktiya Samidun Apivanaya Samidun ve Apashaktiya Samidun ve Apivanaya Samidun ve Ubaharana Apata Sada Jivitayak Sada Jivitayak Numethamida පියාණන්ගේද පුත්‍රයාණන්ගේද ශුද්ධාත්මයාණන්ගේද නාමයෙන් ආමේන්. අප ස්වාමින් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ වරප්‍රසාදයත් දෙවි පියාණන්ගේ ප්‍රේමයත් ශුද්ධාත්මයාණන්ගේ නව ජීවනයත් ඔබ සියල්ලන් සමග පවතිවා. ඔබ සමගද පවතිවා. ප්‍රේමවන්ත සහෝදර සහෝදරයනි, චතාරික සමයේ දෙවෙනි ඉරුදින වූ අද සුපුවත අපිට ගෙනහැර පානවා තාබෝර් කන්ද මත සමිදානන්ගේ අන්‍ය රූප විලාස වීම. එහෙමත් නැත්නම් උන්වහන්සේ ස්වර්ගීය අත්දැකීමකට පිවිෂ්ඨ වීම, තමන්ගේ කේජදනක දුප්‍රාප්තියට මුහුණ දෙන්නට පෙර උන්වහන්සේ පේදුරු ජාම්සා ජාකෝබ් රැගෙන තාබෝර් කන්ද මත අන්‍ය රූප විලාස වීමෙන් මෝසෙස්සා එලියා දිවස්වරුන්ව පැහැදැකීමෙන් උන්වහන්සේ යම් ආකාරයක උත්තේජනයක් ලබා ගත්තා තමන්ගේ කල්වාරි මාවතට කුරුස ගස මත මියදෙන යාගයට. එහෙමනම් ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි, ස්වර්ගීය සම්පත්තිය සඳහා නොපසුබට වීරයකින් කටයුතු කරන කිතුුණු ජනතාවක් හැටියට අපි ස්වාමින් වහන්සේගෙන් වරප්‍රසාද ඉල්ලා සිටිමු. අඳුරට වඩා බලවත් ආලෝකය, ඒ ආලෝකය හැසිරෙන දරුවන් මෙන් ජීවත් වී දිනක සමිඳුන්ගේ මහිමාලංකාරයට පිවිෂ්ඨ වෙන්නට අපි හේතුවන්තයන් කරන්නට කියලා. එසේ යදිමින් මේ යාගයට පිවිසෙන්නට සුදුසු වන පිණිස සුළු මොහොතක් නිහඬව අප අතින් සිදු වුණු වැරදිවලට සමාව අයදිමින් අපි ආඥා කරමු. සියලු බලති දෙවියන් වහන්සේටද සහෝදරවරුනි ඔබටද මා පව් කළ බව කියමි.
සිතින් වචනෙන් ක්‍රියාවෙන් සහ අතපස පිරීමෙන් බොහෝ පව් කෙලෙමි. ඒ මාගේ වරදින්ය, මාගේ වරදින්ය, මාගේ මහත් වරදින්ය. එහෙන් භාග්‍යවන්ත කන්‍ය මරියතුමියද සිල් සුදුදයන් ආශිර්වාදවන්තයන්ද මාගේ සහෝදරවරුනි ඔබද මා උදෙසා අපගේ ස්වාමින් වන දෙවියන් වහන්සේට යාඥා කරන මෙන් අවනත වෙලා සිටිමි. සියලු බාත දෙවියන් වහන්සේ අපට කරුණා කර අපගේ පව් කමා කර සදා ජීවනය කර අපගෙන යන සේක්වා. ආමේන්. ස්වාමිනී කරුණා කළ මැනව, ස්වාමිනී කරුණා කළ මැනව, ක්‍රිස්තුනී කරුණා කළ මැනව, ක්‍රිස්තුනී කරුණා කළ මැනව, ස්වාමිනී කරුණා කළ මැනව. ස්වාමිනී කරුණා කළ මැනව. අපි යාඥා කරමු. දෙවි පියාණනි, ඔබගේ ප්‍රේමණීය පුත්‍රයාණන් හට සවන් දීමට අපට අනදුන්න ඔබ වහන්සේ, ඔබ වහන්සේගේ වචනයෙන් අප සිත් පුබුදුවාලුව මැනව. දේව වාක්‍ය අඩංගු වන ලෝකෝත්තර දර්ශනයෙන් අප ජීවිත ආලෝකමත් කර ඔබ වහන්සේගේ මහිමාලංකාරයේ ආනන්දය කරා අප ගෙන ගිය මැනව. මේකීදී ඔබ හා ශුද්ධාත්මයන්න් සමග එකම දෙවියන් වහන්සේ සද වැඩ සිටින්නාවුද, රජකම් කරන්නාවුද ඔබගේ පුත්‍රයන්න් අපගේ ද ස්වාමින් වූ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ උදෙසාම අපට ලැබේවා. ආමේන්. උත්පත්ති පොතෙන් උපුටාගත් කොටසකි. ඉක්බිති දෙවියන් වහන්සේ ආබ්‍රහම් පරීක්ෂා කරමින් ආබ්‍රහම් කියා ඔහුට හඬ ගැසූසේක. ඔහුද ස්වාමිනී මම මෙහිය කියා උත්තර දුනි. එවිට උන්වහන්සේ නුඹ දැන් නුඹේ පුත්‍රයා, නුඹ ප්‍රේම කරන නුඹේ එකම පුත්‍රයා වන ඊසාක් ගෙන මොරියා දේශයට යන්න. එහි ගොස් මා නුඹට පෙන්වන කන්ද මත දවන යාග පූජාවක් මෙන් ඔහු මට ඔප්පු කරන්නයි වදාළසේක. දෙවියන් වහන්සේ වදාළ ස්ථානයට ඔවුන් පැමිණි විට ආබ්‍රහම් එහි පූජාසනයක් ඉදිකර පිළිවෙලට දර කෑලි තබා තම පුත් ඊසාක් බැඳ පූජාසනයේ පිට තැනූ දර සෑය මත තැබීය. මෙසේ තබා ඔහු අත දිගු කොට සිය පුතු මරණු පිණිස පිහිය ගත්තේය. එවිට සමිදානන් වහන්සේගේ දූතයා ස්වර්ගයේ සිට ආබ්‍රහම් ආබ්‍රහම් කියා හඬ ගැසීය. මම මෙහි සිටිමි ඔහු කීය. එවිට දූතයා ළමයාට අත නොගසන්න, ඔහු කිසි අනතුරක් නොකරන්න. ඔබේ පුත්‍රයා, ඔබේ එකම පුත්‍රයා පූජා කිරීමට තරම් ඔබ දේව ගරුබිය ඇත්තකු බව මට දැන් පෙනේ යයි පැවසීය. එවිට ආබ්‍රහම් හිස ඔසවා බැලූ විට ඔහුට පිටුපසින් අංවලින් පඳුරක පැටලී සිටි බැටළුවෙකු දුටුවේය. ආබ්‍රහම් ඌ වෙත ගොස් බැටළුවාගෙන සිය පුත්‍රයා වෙනුවට දවන යාග පූජාවක් මෙන් ඌ පූජා කෙළේය. සමිදානන් වහන්සේගේ දූතයා දෙවන වරටත් ස්වර්ගයේ සිට ආබ්‍රහම්ට කතා කොට සමිදානන් වහන්සේ මෙසේ වදාරනසේකැයි මම දිවුරා කියමි. ඔබේ පුත්‍රයා, ඔබේ එකම පුත්‍රයා පවා මට බිලි පූජා කිරීමට කැමැති වී මෙලෙස ක්‍රියා කළ බැවින් මම බොහෝ සෙයින් ඔබට ආශිර්වාද කරමි. ඔබේ දරු පෙළපත ආසේ තාරකාමෙන්ද වෙරළේ වැලිමෙන්ද බහුල වනසේ වර්ධනය කරමි. ඔබේ පෙළපත සතුරන් පරදා මේ රට හිමි කරගන්නෝය. ඔබ මාගේ හඬට කීකර වූ බැවින් මිහි පිට සියලු ජාතීහු ඔබ මගින් ආශිර්වාද ලබන්නෝ යයි කීය. දේව වචනය මෙසේය. දෙවියන් වහන්සේට ස්තෝත්‍ර වේවා. ඔබගේ පිළිතුර මම ජීවතුන්ගේ දේශයේ සමිඳුන් ඉදිරියෙහි හැසිරෙන්නෙමි. මම ජීවතුන්ගේ දේශයේ සමිඳුන් ඉදිරියෙහි හැසිරෙන්නෙමි. මම බොහෝ පීඩා විඳිමි කී විට වුවද
මාගේ විශ්වාසය තිර ලෙස රැක ගතිමි. සැඳෑවතුන්ගේ මරණය සමිඳුන් අභියස අගනේය. සමිඳුනි මම ඔබේ මේ කරුවෙක් වේවි. මම ජීවතුන්ගේ දේශයේ සමිඳුන් ඉදිරියෙහි හැසිරෙන්නේමි. සැබවින්ම මම ඔබේ මේ කරුවෙක් වේමි. ඔබේ දාසියගේ පුත්‍රයා වේමි. ඔබ මාගේ බැඳුම් නිදෝසේක. මම ඔබට ස්තුති පූජා පුදන්නෙමි. සමිඳුන්ගේ නාමය අමතා යදින්නේමි. මම ජීවතුන්ගේ දේශයේ සමිඳුන් ඉදිරියෙහි හැසිරෙන්නේමි. එසේය සමිඳුන්ගේ මුළු සෙනග ඉදිරියෙහි මගේ බාරහාර ඉටු කරන්නේමි. සමිඳුන්ගේ මාලිගාවේ මළුවලදී ඉම්බා ජෙරුසලම දී මැදේදී එසේ කරන්නෙමි. සමිඳුන්ට ප්‍රශංසා කරන්න. මම ජීවතුන්ගේ දේශයේ සමිඳුන් ඉදිරියෙහි හැසිරෙන්නේමි. පවුලුතුමන් විසින් රෝමවරුන්ට ලියන ලද හසුනෙන් කොටසකි. අපි තව කුමක් කියමුද? දෙවියන් වහන්සේ අපේ පක්ෂයට නම් අපට විපක්ෂ වන්නේ කවරෙක්ද? උන්වහන්සේ තමන්ගේම පුත්‍රයාණන් වුවද ඉතිරි කර නොගෙන අප හැම උදෙසා පරිත්‍යාග කළසේක. එසේනම් ඒ දීමනාව සමග උන්වහන්සේ අන් හැම දෙයක්මත් අපට නොමසුරුව නොදෙනසේක්ද? දෙවියන් වහන්සේ තෝරාගත් අයට වර්ධ පටවන්නේ කවරෙක්ද? ඔවුන් නිවැරදි බව ප්‍රකාශ කරන්නේ දෙවියන් වහන්සේ නම් ඔවුන් වැරදිකරුවන් බවට තීන්දුව කරන්නේ කවරෙක්ද? ක්‍රිස්තුස් ජේසුස් වහන්සේද නැත. අප උදෙසා මැරුණෙත් අප උදෙසා මරණයෙන් උත්ථාන වූයේත් දෙවියන් වහන්සේගේ දකුණුපස වැඩ සිටිමින් අප වෙනුවෙන් මැදිහත් වන්නේත් උන්වහන්සේමය. දේව වචනය මෙසේය. දෙවියන් වහන්සේට ස්තෝත්‍ර වේවා. සුපුවත් ජයනද ක්‍රිස්තුස් ස්වාමින් වහන්සේට මහිමයත් ප්‍රශංසාවත් නිරන්තරයෙන් අත් වේවා. ඔහු කතා කරද්දී දීප්තිමත් වලාකුළක් ඔවුන් සිසාරා පැතිරිණි. තවද මේ මාගේ ප්‍රියාදර පුත්‍රයාණෝය, මම මොහු කෙරෙහි ඊතා ප්‍රසන්න වී සිටිමි. මොහුට සවන් දෙන්නයි කියන හඬක් නික්මිනි. ක්‍රිස්තුස් ස්වාමින් වහන්සේට මහිමයත් ප්‍රශංසාවත් නිරන්තරයෙන් අත් වේවා. ස්වාමීන් වහන්සේ ඔබ සමග වනසේක්වා. ඔබ සමගද වනසේක්වා. සුවිශේෂක මාක්තුමන් විසින් ලියා ඇති සුවිශේෂක වාක්‍ය නම් මෙසේය. ස්වාමිනී වහන්සේට මහිමය වේවා.
මේ මාගේ පියාදර පුත්‍රයාණෝය එතුමානන්ට සවන් දෙන්න. 6 දවසකට පසු ජේසුස් වහන්සේ පේදුරුද ජාකෝබ්ද ජෝම්ද වෙන් කොටගෙන ඔවුන් තමන් සමග උස් කන්දකට ගෙන ගියසේක. උන්වහන්සේ ඔවුන් ඉදිරියේ අන් වෙසක් ගත්සේක. මිහිපිට කිසිවෙකුටත් සෝදා සුදු කළ නොහැකි තරම් දවල දීප්තියකින් උන්වහන්සේගේ වස්ත්‍ර බැබිලිනේ. එවිට එලියාද මෝසෙස්ද ඔවුන්ට දර්ශනය වූහ. ඔහු ජේසුස් වහන්සේ සමග කතා කරමින් සිටියහ. එවිට පේදුරු උන්වහන්සේට කතා කොට ගුරුදේවේනි අපට මෙහි සිටින්නට ලැබීම මහත් භාග්‍යයකි. අපි මණ්ඩප 3ක් හදමු. එකක් ඔබටත්, එකක් මෝසෙස්ටත්, එකක් එලියාටත් සාදමුයි කීය. ඔවුන් මහා භීතියකින් ඇලලී ගියෙන් කුමක් කියන්න දැයි ඔහු නොදැන සිටියේය. තවද වලාකුලක් නැගී ඔවුන් සිසාරා පැතිරෙන. එවිට මේ මාගේ පියාදර පුත්‍රයාණෝය මොහුට සවන් දෙන්නයි වලාකුලෙන් හඬක් නික්මිනේ. හදිස්සියෙන් අවට බැලූ විට ඔහු තමන් සමග ජේසුස් වහන්සේ හැර අන් කිසිවෙකු නොදුටුවෝය. ඔවුන් කන්දෙන් බසින කල මනුස්ස පුත්‍රයාණන් මලවුන්ගෙන් උත්තාන වනතුරු තමන් දුටු දේ කිසිවෙකුටත් නොකියන ලෙස උන්වහන්සේ ඔවුන්ට අණ කළසේක. එබැවින් ඔවුන් මේ නියමය තදින් සිතටගත් නමුත් මලවුන්ගෙන් උත්තාන වීම යනු කුමක්දැයි ඔහු නොවුන් අතර විමසමින් සිටියහ. ස්වාමින් වහන්සේගේ සුභාරංචිය මෙසේය. ක්‍රිස්තුනි ඔබ වහන්සේට ප්‍රශංසා වේවා. ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි, ගිය ඉරිදා අපි මෙනෙහි කළා. ඒ ඉරිදා අපි ආරාධනා කළා ඔබට ඒ සතිය පුරාම දෙවියන් වහන්සේගේ ආත්මයාණන් සමග ජීවත් වෙමින් සෑම පාප පරීක්ෂාවකින්ම ජයගෙන ඒ සතිය ගත කරන්නට. උන්වහන්සේ එදා සාතන්ගේ බලය ආය කිසි දිනක උන්වහන්සේ මත බල නොපවත්වන පිණිස බිඳහලත්සේක. ඒ මාක්තුමාගේ සුවිශේෂයේ පළවෙනි පරිච්ඡේදය. අද මාක්තුමාගේ සුවිශේෂයේ 9 වෙනි පරිච්ඡේදය. පරිච්ඡේද 9ක් යද්දී උන්වහන්සේ එදා ජොර්දාන් ගඟේදී ස්නාවක ජ්වාම්තුමා බෞතිස්ම ස්නාපනය කරද්දී වලාකුරක් විවෘත වී පරවියකු විලසින් ශබ්දයක් නැගුණා. ඒ ශබ්දයේදී තිබුණේ මේ මාගේ පියාදර පුත්‍රයාණෝය ඔහු කෙනෙහි අතිශයින් ප්‍රසන්නයි. ඒ ජේසු පුතා තමන්ගේ ඒකජාත පුත්‍රයාණන් නාසරතෙන් නික්ම ජොර්දාන් නදියේ ප්‍රසාදිස්නාපනයේදී ලෝකයට අනාවරණය වෙච්ච මොහොත. පුතා ගැන තාත්තා අතිශයින්ම ප්‍රසන්නයි. අද තාබෝර් කන්ද මත මේ පුත්‍රයාණන්ම යාඥා යෝගිව සිටිද්දී ගෝලියෝ 3 දෙනෙක් එක්ක යලිත් වලාකුළ විවර වී ශබ්දයක් නිකුත් වෙමින් මේ මාගේ පියාදර පුත්‍රයාණෝය ඔහුට සවන් දෙන්න. එහෙමනම් එදා ප්‍රියමනාප පුත්‍රයාණන් උන්වහන්සේට ප්‍රසන්නවම ජීවිතේ වැඩිහිටියට පත් වුණා. ඔහු දැන් පරිණතයි. ඔහුගේ නායකත්වය, ඔහුගේ ධර්මිෂ්ඨකම, ඔහුගේ දයාවන්තකම හරිම පරිපූර්ණයි. ඒ නිසායි
දෙවියන් වහන්සේ ආරාධනා කරන්නේ ඔහුට සවන් දෙන්න. ප්‍රේමවන්ත සහෝදර සහෝදරයනි, අද පළවෙනි කියවීමට ඔබ සවන් දුන්නා නම් ඊටමත් ලස්සන පරිච්ඡේදයක් තිබෙන්නේ. ඒ පරිච්ඡේදයේ තියෙන්නේ ආබ්‍රහම් තුමාගේ අරගලයක්. ආබ්‍රහම්ට දරුවෙක් දෙනවා දෙවියන් වහන්සේ. කාලයක් ගියාට පස්සේ ආබ්‍රහම් මේ සඳහා ලොකු සිහිනයක හිටියේ. හාරාන් දේශයෙන් කානාන් දේශයට ඇවිල්ලා. කානාන් දේශයේදී දරු සම්පතක් උදෙසා දවල් රෑ දෙකෙදිම ඔවුන් බලාපොරොත්තුවෙන් හිටියා. නමුත් අවසානයේදී දෙවියන් වහන්සේ විද්‍යාවටවත් නොතේරෙන අම්මෙකුට ඒ වයසේදී සාරාට දරු සම්පතක් උරුම කරගන්නටත් බැරි මොහොතක ඊසක් නැමැති තමන්ගේ දරුවව දෙනවා. ඒ දරුවව ඇහැක් වගේ බලා ගන්නවා ආබ්‍රහම්තුමා. මහලු වයසේදී තමන්ට දෙන පුතා දවසින් දවස උස්මහත් වෙනවා දකිනවා. ඒ දරුවට ලොකු සිහිනයක් තමන්ගේ ජීවිතේ තිබෙනවා. එන්නේ එවැනි කාලයක තමයි යලිත් දෙවියන් වහන්සේ ආබ්‍රහම් වෙතට දර්ශනය වෙලා ආබ්‍රහම්ට ආරාධනාවක් කරනවා. ආබ්‍රහම්, නුඹේ පුතා, නුඹේ එකම පුතා, නුඹ ප්‍රේම කරන පුතා අරගෙන ගිහිල්ලා මොරියා කන්දේ මට පූජා කරන්න. හද පැලෙන තරමට දුක දැනෙන්නට ඇති. ඇහැක් වගේ බලාගත්තු මගේ පුතා දවසින් දවස උස්මාත් වෙන මේ යෞවනයා දෙවියන් වහන්සේ ඉල්ලනවා ඌව පූජාවක් හැටියට. කල පිරෙන තරම් අඬන්නට කඳුළු තිබුණා. එහෙත් ඇඬුවේ නෑ පුතා අහයි ඇයි තාත්තේ අඬන්නේ කියලා. දෙවියන් වහන්සේට මොනතරම් කීකරුද කිව්වොත් පුතාවත් අරගෙන කොටුලුවවත් අරගෙන මොරියා කන්දට මංගාටනවා. මංගාටල ඉවර වුණාට පස්සේ දැන් තියෙන්නේ මේ පුතාව අල්ලර දරසෑයේ බැඳලා යාගය ඔප්පු කරන්නටයි. ඒකටත් ආබ්‍රහම් සූදානම් වෙනවා. සියල්ල සූදානම් කළ පසු කිටි කිටියේ තම පුතාව දරසෑයේ බැඳටත් පස්සේ තමා අත ඇති කඩුව ගෙනත් බෙල්ල මතට තියන්නට පමණයි ඉතුරු වී තිබෙන්නේ. ඒ නිසා දෙවිඳුන් දුන්නු දේ දෙවිඳුන්ට පුදන්නට ආබ්‍රහම් තුල දෙහදක් තිබුණේ නැහැ. එකම හදවතයි. ඒකම විශ්වාසයයි. ඒ ਸਰව බලධාරී දෙවි මෞත්මයන්න් ගැන අචල වූ විශ්වාසයක් පමණයි. ඔබේ මගේ ජීවිතේ ඕනතරම් මෙවැනි සිද්ධීන් ඇති. එක දරුවා ඉන්නේ කොහොමද අපි ඒ දරුවව දෙන්නේ? එක දරුවා ඉන්නේ ඒ දරුවට අපි උගන්වන්නට ඕන. ඉගෙනගත්ත දරුවා තමන්ගෙන් දාලා යනවා. ලෝකේ සමාජලාට යහපත් වෙනවා නැත්තම් නැති වෙනවා. ආබ්‍රහම්ට මේ අත්දැකීමේ නැති වෙන අත්දැකීමේ සංගවෙන අත්දැකීමේ තමා හැදූ වැඩූ පුතා. එහෙත් පුතා දුන්නු දෙවිඳුන් කෙරෙහි පුතාට වඩා ආදරයක් ඇල්මක් තිබුණා. ඒ නිසායි ඒ කඩුව අරගෙන යාගය පුදන්නට බෙල්ල මතට කඩු පහර පිහි පහර එවන්නට සූදානම් වුණේ. සියල්ල හමාර වී දෙවිඳුන්ට යාගය පුදන්නට තමන්ගේ බාහුව නිදහස් කරද්දී ඒ බාහුව අල්ලගන්න ස්වාමින් වහන්සේ, පියාණන් වහන්සේ, දෙවියන් වහන්සේ ආබ්‍රහම්ට කියනවා නුඹේ පුතා, නුඹේ එකම පුතා, නුඹ ප්‍රේම කරන පුතා මොරියා කන්දේ මට පූජා කරන්නට තරම් නුඹ දේව ගරු බිය ඇත්තෙක් බව මම දැක්කා. මෙන්න මේ විශ්වාසවන්තකම, මෙන්න මේ දැඩි ගැඹුරු ප්‍රේමය දකින්නට දෙවියන් වහන්සේ ඔබේ මගේ ජීවිතවල පරීක්ෂාවන් දෙනවා.
අඳුර දෙනවා, ආලෝකය දෙනවා, ජීවිතය දෙනවා, මරණය දෙනවා. දෙවියන් ඔබට නිදහස දෙනවා තෝරගන්නට. සමහර වෙලාවට මරණය තෝරගන්නවා. ජීවිතය ඉවරයි. අපි හැදූ වැඩූ පුතා නොවේ දැන් ඉන්නේ. අපි හැදූ වැඩූ දුව නෙවේ දැන් ඉන්නේ. අපි හම්බ කරපු දේ මොකටද? රට්ටුවේක කනවා. නෑදෑයකට හබ කරනවා. අපි ඉගෙන ගත්තු දේ මොකටද? පූජාව නෑ. ස්වාමින් වහන්සේ තුළ යාඥාවක් නෑ. කොමිසමක් නෑ. අපි පන්ති ගියා. ඉගෙන ගත්තා. ආයතනවල විභාග පාස් වුණා. හැබැයි රස්සාවක් නෑ. ඉගෙන ගත්තු නිසාම විවාහයක් නෑ. අසාර්ථකයි බොහෝ දේවල්. කලකිරීමක් විතරයි. තනිකමක් විතරයි. ස්වාමින් වහන්සේ දුන්නු දේ අපි බදාගත්ත මිසක් දුන්නු ස්වාමින් වහන්සේව අපි මගහැරියා. ආබ්‍රහම් මේම කළේ නෑ. ආබ්‍රහම් මේ වෙනුවට දෙවියන් වහන්සේව තමන්ගේ ජීවිතේ ප්‍රථමයා කරගත්තා. ඒ නිසා තමයි දෙවියන් වහන්සේ මේ ගැඹුරු විශ්වාසය ආබ්‍රහම්ගේ දැකලා කියන්නේ. නුඹේ පුතා, නුඹේ එකම පුතා, නුඹ ප්‍රේම කරන පුතා මොරියා කන්දේ මට පූජා කරන්නට තරම් නුඹ දේවගරු බිය ඇත්තෙක් බව දකිනවා කියලා. ඒ පුතා ආබ්‍රහම්ගේ පුතා. මේ අද සුවිශේෂය තුළ තියෙන්නේ දෙවියන් වහන්සේගේම ඒක ජනිත පුත්‍රයා. ඊට අවුරුදු ගණනාවකට පස්සේ කල්වාරිය මත මගේ පුතාව පූජා කරන්නට දැන් සූදානම් වෙනවා. පුතාට දැනෙනවා. මම ආවේ මාගේ කැමැත්ත ඉෂ්ට කරන්න නොවේ, මා පියාණන්ගේ කැමැත්ත ඉෂ්ට කරන්නට. මෙන්න මේක ඔබට මට මතක නම් බෞතිස්ම ස්නාපනයේදී ඔබේ මගේ හිස මත එදා ඔබ මාව ක්‍රිස්තියානි කරපු පියතුමා වතුර වක් කරලා පියාණන්ගේද පුත්‍රයාණන්ගේද ශුද්ධාත්මයාණන්ගේද නාමයෙන් මම ඔබ බෞතිස්ම ස්නාපනය කරපු දවසේ මම යලිත් දෙවියන් වහන්සේගේ සම්පූර්ණ අයිතිය ඇති දරුවෙක් බවට පිළිසිඳුණා, බිහි වුණා. එදා තමයි මාව අම්මටත් තාත්තටත් වඩා දෙවිඳුන්ට අයිති වෙච්ච දවස. එදා තමයි මට කැඳවීමක් දුන්නේ එඬේරික, පූජක, රාජකීය. හැබැයි ඒ ඔක්කොම අද අපි රට්ටුන්ට විකුණලා රටේ ලෝකෙ මිනිස්සු අපිව මිලදී අරගෙන සාතන් එදා වගේම බඩගිනි අපිට පෙන්නලා, මහිමය අපිට පෙන්නලා, ඵල සම්පන්න බව අපිට පෙන්නලා අපි ආයතනවල දේශපාලන ලෝකයේ සමාජ ලෝකයේ බලවතුන් බවට පත් වෙන්නට දරුවන්ව නික්මහැරියා. එතනදී අපි රටක් හැටියටත් පරාජිත වෙලා, පවුලක් හැටියටත් පරාජිත වෙලා, සමාජයක් හැටියටත් පරාජිත වෙච්ච කඳුළු පිරිවිලක ජීවත් වෙන්නේ. කවුද අද අඩන්නේ නැත්තේ? කාගේ මුවේද මේ දේශය ගැන ධනාත්මක වදනක් තියෙන්නේ? කාගේ මුවේද තමන්ගේ පවුල ගැන දරුව පිළිබඳව ධනාත්මක සිතුවිල්ලක් තියෙන්නේ? අපැහැදිලි ඉදිරියක් තිබෙන්නේ. මගේ රට ලෝකේ ඇත්තටම සුවිශේෂ වූ රටක්. පුංචි බින් කඩක ස්වභාවික සම්පත් පිරිච්ච රටක්. ඇලදොල ගංගා කිලෝමීටර් 2-3ක් යද්දී පාලම් පිට පාලම් මත අපිට පේනවා. මහා රූක්ෂ ඝන වනාන්තර අපි පසු කරනවා. සීතල සහ රස්නය අපිට දැනෙනවා පැය කීපකදී. මේවා ලෝකයේ කොතනකවත් නැහැ. ඒත් අපිට මේක අගයක් නැති තැන අපි මේවා විනාශ කරමින් පවතින්නේ. සාතන්ට, මරණයට, අඳුරට ජීවිතය සහ ලෝකය අයිති වේගන යනවා. ස්වාමින් වහන්සේ වැඩිය කල මේ පරිසර පද්ධතිය, මේ සමාජ රටාව, මේ ජීවන අරගල උන්වහන්සේ පසු කරමින් ආවේ. මාක් සුවිශේෂයේ 9 වෙනි පරිච්ඡේදයට එද්දී ස්වාමින් වහන්සේගේ යාගයට හරි සමීපයි.
තව සති ගණනක් දින ගණනක් තියෙන්නේ තමා ආබ්‍රහම්ගේ පුතාට වඩා දෙවියන්ගේ පුතා හැටියට යාගයක් වෙන්නට. එදා ආබ්‍රහම්ගේ පුතාට දැනුන්නේ තමා යාගයක් කරන්නටයි තාත්තා අරන් යන්න කියලා. හැබැයි මේ පුතාට දන්නවා මාව ලෝකේ විමුක්තිය සඳහා බැටළු පෝතකේ බවට පත් වෙන්නට යන්නේ. ඒ නිසා මේ අතුලාන්ත අරගලය ශක්තිමත් කරන්නට තාබෝර් කන්ද මතට ගිය ස්වාමින් වහන්සේට දෙවියන් වහන්සේ පුදුමාකාර උත්තේජනයක් ලබලා දෙනවා. පුතේ නුඹේ ස්වර්ගය ආසන්නයි. නුඹේ විමුක්තිය ආසන්නයි. එමගින් ලෝකය ආලෝකමත් වෙන්නට යන්නේ. ඒ නිසා ඔහුගේ යාඥාවත් එක්කම ඉද්දී ඔහුගේ වස්ත්‍ර ධවල වස්ත්‍ර මෙන් ලෝකේ කාටවත් සෝදා සුදු කරන්නට බැරි තරම් ධවල දීප්තියකින් බැබලෙන්නට ගත්තා. ඒ වගේම උන්වහන්සේ සමග නීති සම්පාදකයාණන් වූ මෝසෙස් තුමාද ඉතා විමුක්තිකාමී දිවස් ප්‍රසාදිවරයෙක් වූ එලීජාද ඔවුන් සමග සිටියා. මේ දෙදෙනාම දකින පේදුරු ජාම් ජාකෝබ් ප්‍රීතියෙන් ප්‍රීතියට පත්වී ස්වාමිනී අපි මොනතරම් වාසනාවන්තද මෙහි සිටින්නට ලැබීම. විටක අපිට දැනෙනවා එහෙම. ගෙදර අයගෙන් මිදී අපි වැඩපොලේ ආයතනයේ සමාජශාලාවල සාදවලදී අපි හිතනවා අපි පුදුම ලස්සන තැනක ඉන්නේ කියලා. නමුත් සමහරලාට අම්මා තනියම ගෙදර, තාත්තා තනියම ගෙදර, දරුවෝ තමග සමහර වෙලාවට අම්මා තාත්තා නැති තනිකමක, දෙමව්පියෝ තම සමහර වෙලාවට දරුවෝ නැති තනිකමක. හැබැයි අපි හිතනවා මෙතන හොඳයි කියලා. එතන නොවේ විමුක්තිය තියෙන්නේ. තාබෝර් කන්ද මත නොවේ විමුක්තිය තිබුණේ. ඒ තාබෝර් කන්දෙන් පල්ලයට බහින්නටම වෙනවා විමුක්තිය සඳහා. ගැලවීම සඳහා, ප්‍රීතිය සඳහා. ඒ නිසා වැඩපොලේ නොවේ ඔබේ විමුක්තිය. පාසලේ නොවේ ඔබේ විමුක්තිය. ඔබේ විමුක්තිය තියෙන ඔබේ ගෙදරමයි. භාර්යාවගේ කඳුළු දැක්කොත්, ඇගේ හද දැක්කොත්, ඇගේ උවමනා ඔබට තේරුණොත් ඔබ ඇයට විමුක්තියදී ගෙදරට ආලෝකයක් දෙනවා. ස්වාම පුරුෂයාගේ අගේ ඔබට දැනුණොත්, ඔහුගේ මාංශය ඔබට දැනුණොත්, ඔහුගේ අතුලාන්ත අරගලය ඔබට දැනුණොත් ඔහුට ආලෝකයක් මෙන්ම ගෙදරට ගැලවීමක් ලැබෙනවා. දරුවෝ දැක්කොත් දෙමව්පියන්ගේ ජීවිතවල තිබෙන අරගලය, අතුලාන්ත තනිකම එදා දරුවෝ ගෙදර ඉඳගෙන ඒ අම්මව තාත්තව නැකිට්ටෙව්වොත්, සිනහවක් මුහුණට මුසු කොළොත් එදා ඒ ගෙදරට ගැලවීමක්, ඒ ගෙදරට විමුක්තියක්, ඒ අම්මලාට ආලෝකයක්. මේවා නැති තැන අපි තවම අඳුරේ. ස්වාමින් වහන්සේ තාබෝර් කන්ද මත තමන්ගේ ගෝලයන්ට දකින්නට සැලැස්වා ස්වර්ගීය මහිමය, එහි මහිමාලංකාරය ජේසුත් එක්ක හිටියේ මෝසෙස් සහ එලීයා. ඔවුන් කතා කරන්නට ඇත්තේ කල්වාරි යාගය ගැන. ඔවුන් කතා කරන්නට ඇත්තේ මේ ඉන්නේ මෙසායා, මේ ඉන්නේ දෙවියන් වහන්සේගේ පුතා, මේ අපි දේශනා කරපු කෙනා, මේ අපි විමුක්තිය සොයූ කෙනා. ඒ නිසා ඒ පූජාවට ඔවුන් සූදානම් කළා. ඒ නිසා මේ බව කාටවත් කියන්නට එපා. උත්තාන වෙනකම්. ඒ වෙද්දී මිනිස්සෙක් උත්තාන වෙලා තිබුණේ නැහැ. ජේසු තමයි ලෝකේ පළවෙනි තැනැත්තා. පාපය නසා මරණය බිඳ උත්තාන වී ඔබට මට විමුක්තියේ මාර්ගය කියා දුන්නු කෙනා. ඒකටයි අපි උත්සාහවන්ත විය යුත්තේ. හැබැයි ඒක විතරයි
අඳුර අපිට අමතක කරලා තිබෙන්නේ. සාතන් අපිව ගෙන යන්නේ ඒකෙන් බොහෝ දුර. ඒ නිසා තාබෝර් කන්දෙන් බිමට බහින ස්වාමින් වහන්සේ කල්වාරියට යන්න සූදානම්. එතකොට අපි දකිනවා ගෙත්සමනියේ උන්වහන්සේගේ දුක්ගාවිනාව කල්වාරි කඳ මුදුනේ කුරුසේ ගහේ ඒ මහා අඳෝනාව උන්වහන්සේට ශක්තියක් වුණා තාබෝර් කන්දේ ඒ මෝසෙස්ගේ සහ එලියාගේ මුණ ගැසීම. තාබෝර් කන්ද මත හිටියේ දවල වස්ත්‍රයෙන් දිලිසෙන ජේසු. දෙපැත්තේ හිටියේ ගැලවීම ඉතිහාසයේ මහා යුග පුරුෂයන් දෙදෙනෙක්. ඒ නිසාමයි පේදුරු ජෝම් ජාකොබ් කිව්වේ මෙතන අපි කූඩාරම් ගාමු කියලා. හැබැයි කල්වාරි කන්ද මත හිටියේ නිර්වස්ත්‍ර වෙච්ච මුළු ශරීරයම වනයක් වී ලේ ගලාගෙන ගිය ජේසු කෙනෙක්. දවල වස්ත්‍ර නෑ එතන. පරාජිතයි. පෞකාරයි. ත්‍රස්තවාදියෙක්. දේශද්‍රෝහියෙක්. දෙපැත්තේ හිටිය ඔරු දෙන්නෙක්. මෝසෙස් නෑ එලියා නෑ. පේදුරුලා ජෝම්ලා ජාකොබ්ලා බයයි. කූඩාරම් ගහනවා තියා ලං වෙන්න බයයි. ඒත් එහි අවසානය තමයි විමුක්තිය. ප්‍රේමවන්තේනි මේ සතියේ අපි ජීවත් වෙමු. ස්වාමින් වහන්සේගේ ඒ මහා තාබෝර් අත්දැකීම සහ කුරුස අත්දැකීම මත උන්වහන්සේ අපිට මේ දෙකම දෙනවා. විතක අපි තාබෝර් අත්දැකීමෙත් ඉන්නවා. හැබැයි එතන අපි නවතින්නට කිසිසේත්ම හිතන්නට එපා. කල්වාරි අත්දැකීමට අපි යමු. හැබැයි එතනත් උන්වහන්සේ අපි නවත්තන්නේ නැහැ. ඊට වඩා මහිමාන්විත ජයග්‍රාහී ගමනකට අපි අරන් යනවා. ඒ නිසා අපි ආඥා කරමු. ස්වාමිනේ ඔබ වහන්සේ මේ සුවදායක වාසනාවන්ත කාල පරිච්ඡේදයේදී මගේ සිත සමිඳුන්ගේ ගෘහයක් වෙන්න සලස්වන්න. මගේ සිත මා මව සොයන පියා සොයන සිතක් කරන්න. මගේ සිත මගේ ස්වාම පුරුෂයා භාර්යාව සොයන සිතක් කරන්න. මගේ සිත දයාවෙන් හා දයානුකම්පාවෙන් පිරුණු සිතක් කරන්න. එවිට මට සමිඳුන්ගේ මහිමාලංකාරයේ යලි යලිත් බැබලෙන්නට පුළුවන්. ඒ ආශිර්වාදය ඉල්ලලා අපි මෙයාගේදී යාඥා කරමු. පිතාගෙත් පුත්‍රයාගෙත් ස්විසාන්තුගෙත් නාමෙන් ආමෙන්. නැකිට සිටින්න. එකම දෙවියන් වහන්සේ කෙරෙහි මම විශ්වාස කරමි. අහසාපුලද පෙනෙන සියල්ලද මවවදාල සියලු බල දිව්‍යයන්න් කෙරෙහි විශ්වාස කරමි. දෙවියන් වහන්සේගේ දෛව පුත්‍රයානන්ද එකම ස්වාමින්ද වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහිද විශ්වාස කරමි. උන්වහන්සේ සෑම කලකටම පෙර පියාණන්ගෙන් ජනිත වූසේක. උන්වහන්සේ දෙවියන්ගෙන් දෙවියෝද ආලෝකයෙන් ආලෝකයේද සැබෑ දෙවියන්ගෙන් සැබෑ දෙවියෝද වනසේක. ජනිත වූ නමුත් මවුන ලැබ පියාණන් වහන්සේ සමග එකම බවක් ඇතිව උන්වහන්සේ වැඩ සිටිනසේක. උන්වහන්සේ හේතු කොටගෙන සියල්ල මවුන ලැබුවේය. මිනිස් සමෝදෙසාද අප ගැලවීම උදෙසාද උන්වහන්සේ ස්වර්ගයෙන් බැස වදාළසේක. ශුද්ධාත්මයන් වහන්සේගේ ආනුභාවයෙන් කන්දි මරියාවන්ගේ මිනිස් බවගෙන උන්වහන්සේ මනුෂ්‍ය වූසේක. තවද උන්වහන්සේ අපෝදෙසා පොන්සිය පිලාතුට යටතේ කුරුසියෙන් ගැසුණු ලැබ මරණ වේදනාවෙද උකුත් වී තැන්පත් කරනු ලැබූසේක. ශුද්ධ විවිධ පරිදි උන්වහන්සේ තුන්වනදා උත්ථාන වූසේක. උන්වහන්සේ ස්වර්ගාරෝහණව පියාණන් වහන්සේගේ දකුණු පසෙහි වැඩ සිටිනසේක. ජීවතුන්ද මලවුන්ද විනිශ්චය කරන්නට උන්වහන්සේ මහිමාන්විතව නැවත වඩිනසේක. උන්වහන්සේගේ රාජ්‍යයට කෙළවරක් නොමැත්තේය.
පියාණන් වහන්සේගෙන් හා පුත්‍රයන් වහන්සේගෙන් හා නික්මෙන සමිදානන්ද ජීවදායකනන්ද වූ ශුද්ධාත්මයන් වහන්සේ කෙරෙහිද විශ්වාස කරමි. ඔබ වහන්සේ පියාණන්ද පුත්‍රයන් සමග එකම වන්දනාවත් මහිමයක් ලබනසේක. ඔබ වහන්සේ දිවසුරුන් මගින් කතා කළසේක. අපොස්තුලන්ගේ පැවතෙන එකම ශුද්ධ කතෝලික සභාව කෙරෙහිද විශ්වාස කරමි. පෞකමාව සඳහා එකම ප්‍රසාද ස්නාපනයක් ඇති බව අදහා ගනිමි. තවද මලුන්ගේ නැවත නැගිටීමද මතු පැමිණෙන සදා ජීවිතයද බලාපොරොත්තු වෙමි. ආමේන්. අපි දැන් විශ්වාසකින්ගේ ආඥාවට සහභාගී වෙමු. ඔබගේ පිළිතුර ස්වාමිනී අප කරන යාඥා සාවදාල මැනව. ස්වාමිනී අප කරන යාඥා සාවදාල මැනව. ආදර දේපියාණනි, ඔබ වහන්සේගේ මිදියුනේ සේවය කරන සුදුතුම්පියා ඇතුළු පූජක පැවිදි සැමට දේවාරම් දානය කරමින් මිහිපිට දේවරාජ්‍ය ගොඩනැගීමට අවශ්‍ය ශක්තිය හා ධෛර්යය නොමදව දානය කරන පිණිසද ස්වාමිනී අප කරන යාඥා සාවදාල මැනව. ආදර දේපියාණනි, තමන් ලද ජනවරම තුල රට වෙනුවෙන් කැපවී තම සේවය ඉටු කිරීමටත් යුක්තිය හා සාධාරණය රජ කරන දේශයක් ගොඩනැගීමටත් සියලුම ජනනායකයන්ට සුදුතුම් බලය ලැබෙන පිණිසද ස්වාමිනී අප කරන යාඥා සාවදාල මැනව. ආදර දේපියාණනි, මේ චතාරික සමය තුල අභියෝග පරීක්ෂාවන් ජය ගනිමින් දේවගරුබේ ඇති ඔබ වහන්සේට ප්‍රිය වූද ප්‍රසන්න වූ දරුවන් ලෙස ඔබ වහන්සේ තුළ දිවි ගෙවීමට අවශ්‍ය සුදුතුම් වරප්‍රසාද බහුලව ලැබෙන පිණිසද ස්වාමිනී අප කරන යාඥා සාවදාල මැනව. ආදර දේපියාණනි, ලෝපුරා පැතිර පවතින කොවිඩ් වසංගත තත්ත්වයේ හේතු කොටගෙන මානසිකව හා කායිකව පීඩා විඳින සියලු දෙනාට ඔබ වහන්සේගේ ආශිර්වාදය තුළ දිව්‍ය සංරක්ෂණයේ බලය අත්දකින්නටත් අවශ්‍ය වරම් දානය කරන පිණිසද ස්වාමිනී අප කරන යාඥා සාවදාල මැනව. ආදර දේපියාණනි, අද දින මෙම දිව්‍ය පූජා විකාශනය කිරීම සඳහා බැතිබර දායකත්වයේ දක්න සියලු දෙනාටත් නිවසේ සිට දිව්‍ය පූජාව සඳහා සහභාගී වෙන සියලු දෙනාටත් වෝබුම් රූපවාහිනී වැඩසටහන් සඳහා අතහිත දෙන සැමටත් අවශ්‍ය සියලුම වරප්‍රසාදයන් දෙවි මහත්මයාණන්ගේ දේව ආශිර්වාදය තුල ලැබෙන පිණිසද ස්වාමිනී අප කරන යාඥා සාවදාල මැනව. සුළු මොහොතක් නිහඬව අපි අපගේ පෞද්ගලික වමනා පාකම් වෙනුවෙන් ස්වාමින් වහන්සේ ඉදිරියේ ආඥා කරමු. විශේෂයෙන් අපි ආඥා කළමු සියලු රෝගීන් වෙනුවෙන් මේ චතාරික කාලයේදී ඔබේ ආඥාවේදී ඔබ දන්න නොදන්නා වූ සියලුම රෝගීන් මතක් කරගන්න. ඔවුන්ට අපවස්ථාන කරන අයට ස්වාමින් වහන්සේගේ ධෛර්යය නොඅඩුව ලැබෙන්නට කියලා ආඥා කරන්න. කොවිඩ් නිසා අසනීප වී සිටින දහසකුත් රෝගීන් උන්වහන්සේගේ මහා බලයෙන් විස බීජයේ බලයට වඩා ස්වාමින් වහන්සේගේ බලය උතුම් බව ඔවුන්ට දැනෙන්නට සලස්වන්න කියලා. මේකීද අපගේ ස්වාමින් වූ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ උදෙසාම අපට ලැබේවා. ආමෙන්. ආමේන්. Sirurave
ප්‍රේමවන්තනි මාගේ සෞභගේ යාගය සියලු භාති පියාණන්ට ප්‍රසන්න වන පිණිස දැහැමෝම යාඥා කරන්න. ස්වාමීන් වහන්සේගේ නාමයට ප්‍රශංසාවත් මහිමයත් අත්වනු සඳහාද අපට තමන් වහන්සේගේ මුෂ්දු සභාවටත් ප්‍රයෝජනයක් වන සඳහාද ඔබගේ හස්තවලින් ස්වාමීන් වහන්සේ මෙයාගේ පිළිගන්නාසේක්වා. දෙවි ස්වාමිනී මේ ශුද්ධ යාගයේ මගින් අපේ පව් බැමි මුදාලුව මැනව ඉදිරියේ පැමිණෙන පාස්කුත්සවයේ පැවැත්වීම සඳහා ශාරීරික ලෙස ආත්මික ලෙස අප ශුද්ධවත් කළ මැනව මේ කීද අපගේ ස්වාමින් වූ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ උදෙසාම අපට ලැබේවා. ආමේන්. ස්වාමින් වහන්සේ ඔබ සමග වනසේක්වා. ඔබ සමගද වනසේක්වා. ඔබගේ සිත් යොමු කරන්න ස්වාමීන් වහන්සේ වෙත යොමු කර සිටිමු. ඔබගේ දෙවියන් වන ස්වාමින් වහන්සේට ස්තුති කරමු. ඒ යෝග්‍යද ඊතුද ක්‍රියාවකි. පාරිශුද්ධ පියාණන් සිල්වා සදාතන් දෙවි ස්වාමිනී අප ස්වාමින් වන ක්‍රිස්තුස් වහන්සේ මගින් සෑම කල්ලීද සෑම තැන්නීද අප වහන්සේට තුති පිදීම සැබවින්ම යෝග්‍යය යුතුය සාධාරණය ගැලවීම දායකය. ඔබ දරුවන් වන අප ආත්මීක පාරිශුද්ධිය කරා ගෙන යනුවස් මේ වරප්‍රසාදෙන් පිරි කාලය ඔබ වහන්සේ අපට දානය කළසේක. අප සිත් අවගතියෙන් ඉවත් කර ලෞකික වස්තුන් අනිත්‍ය ලෙස සැලකීමටද සදා සම්පත් නැනවත්ව සෙවීමටද ඔබ වහන්සේ අප පුහුණු කරනසේක. ඒයින් සියලු ශුද්ධවන්තයන්ද සුරදූත සමූහයදා එක් වී නිමිම ඇති තුතිගියෙන් අපි ඔබ වහන්සේගේ මහිමය මෙසේ ප්‍රකාශ කරමු. සුවිශුද්ධය සවිශුද්ධය ලෝකාග්‍ර දෙවි ස්වාමීන් වහන්සේ සවිශුද්ධය අහසත් පොළවත් ඔබගේ මහිමයෙන් පිරී තිබේ. ස්වර්ගයේ ජය ශ්‍රී වේවා. ස්වාමීන් වහන්සේගේ නාමයෙන් වඩුතුමාණෝ භාග්‍යවත්ය. ස්වර්ගයේ ජය ශ්‍රී වේවා. එසේ ස්වාමිනි ඔබ සැබවින්ම සවිශුද්ධය සියලුම සවිශුද්ධතාවයේ උල්පත ඔබ වහන්සේමය. ඒහින් ඔබගේ ආත්මයාණන්ගේ ආනුභාවයෙන් මේ පඬුරු පාරිශුද්ධවත් කරන මෙන් අපි ආයදෙමු. අපේ සේ ආයදුනේ මේ පඬුරු අප උදෙසා අපගේ ස්වාමින් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරයටත් ශිරුදීරයටත් බවට පත්වනු සඳහාය. උන්වහන්සේ දුක් සහිත මරණයට සේ කැමැත්තෙන් තමන් පවරාදෙනු ලැබීමට පෙර පූපය රැගෙන තම පියාණන්ට තුති පුදා එය කඩා මෙසේ කියමින් සිය ශ්‍රාවකයන්ට දුන්සේක. ඔබ සැම මෙයින් ගෙන වළඳන්න. සැබවින්ම මේ ඔබ උදෙසා පවරා දෙනු ලබන මාගේ ශරීරයයි. රාත්‍රි භෝජනයේ වැළඳූ පසුන් වහන්සේ සේම කුසලානද රැගෙන නැවතත් තම පියාණන්ට තුති පුදා මෙසේ කියමින් සිය ශ්‍රාවකයන්ට දුන්සේක. ඔබ සැම මෙයින්ගෙන පානය කරන්න. සැබවින්ම මේ අභිනව වූ අනන්ත වූ ගිවිස් මේ මාගේ රුධීර කුසලානයි. පව් කමාව සඳහා ඔබ උදෙසාද සියලු මනුෂ්‍යයන් උදෙසාද ඒ වගරුන් ලබන්නේ. මාසේ කිරීම පිණිස මෙය සිදු කරන්න. අප විශ්වාස කරන අභිරහස ප්‍රකාශ කරමු. පියාණන් වහන්සේගේ මරණය දුක්ඛානිද සිහිපත් කරමින් ජීවනදායක පූපේද ගැලවීමදායක කුසලානිද අපි ඔබට පුද කරමු. ඔබ හමුවේ සිටමින් ඔබට සේවය කරන්න අප සුදුසුසන් වශයෙන් සැලකීම ගැන ඔබට තුති පුදමු. තවද ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරයටත් ශිරුදීරයට සහභාගී වෙන්නා වූ අප සෑම දෙනම
ශුද්ධාත්මයන්න් විසින් එක්සත් කරනු ලබන ලෙස අපි අවනතවායද සිටිමු. ස්වාමිනී මුල්ලේ පෙත්‍ර පවත්වන ඔබගේ ශුද්ධ සභාව සිහි කළ මැනව. ෆ්‍රැන්සිස් නැමැති අපගේ පුදු පියාණන්ද, මැල්කම් කාඩිනල් රංජිත් අගරදුගුරු හිමිපාණන්ද, සහායක රදුගුරුතුමන්ලාද සකල පූජක පිරිසද සමග එම සභාව දෑ ගුණයෙන් පිරිපුන් වන්නට සැලැස්වුව මැනව. උත්තානයේ බලාපොරොත්තු ඇති මියගිය අපගේ දෙමව්පියන්ද, සහෝදර සහෝදරියන්ද ඔබ වහන්සේගේ දයානුකම්පාව කෙරෙහින් විශ්වාසයේ ඇතිව නැසුණු අනිකුත් සියල්ලන්ද සිහි කර ඔබ වහන්සේගේ ශ්‍රීවත මඩලේ ආලෝකයේ වෙතට පිළිගත මැනව. අප සියල්ලන්ට දයානුකම්පා කළ මැනව. භාග්‍යවත් දේව මාතාවන් වන කන්‍ය මරියාවන්ද, භාග්‍යවත් අපොස්තුලවරුන්ද එක් එක් කාලයන්හි ඔබ වහන්සේගේ කැමැත්ත ඉටු කරමින් දිවිගෙ වූ සියලු ශුද්ධවන්තන් සමග සදා ජීවනයට සහභාගී වීමට අප සුදුසුසන් කළ මැනව. තවද ඔවුන්නා සමග ඔබ වහන්සේට ප්‍රශංසා කිරීමටද, ඔබ වහන්සේගේ මහිමය වර්ණනා කිරීමටද ඔබගේ පුත්‍ර වූ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මගින් අපට වරම් දුන මැනව. උන්වහන්සේ මගින්ද, උන්වහන්සේ සමගද, උන්වහන්සේ කෙරෙහිද සියලු බල ඇති දෙවි පියාණනි, ශුද්ධාත්මයන්නා සමග එක් වැඩවසන්නා ඔබ වහන්සේට සකල ගෞරවයත් මහිමයත් සදාටමත් අත් වේවා. ගැලවීමදායක අනපනිතින් පුගුණ වී දේ පුදේශයෙන් පුහුණු වී අපි එඩිතරව මෙසේ ආඥා කරමු. ස්වර්ගයේ වැඩ සිටින අපගේ පියාණනි, ඔබ වහන්සේගේ ශ්‍රී නාමයට ප්‍රශංසා වේවා. ඔබ වහන්සේගේ රාජ්‍යය පැමිණේවා. ඔබ වහන්සේගේ කැමැත්ත ස්වර්ගයේ මෙන් මෙලොව සිදු වේවා. අපගේ දිනදා භෝජන අපට දානය කළ මැනව. අපට වරද කරන අයගේ වැරදි අප කමා කරන්නාක් මෙන් අපගේ වැරදි අප කමා කළ මැනව. පාප අවස්ථාවට අස්වීමට අපට ඉඩ නොදී අයහපතින් මුදාගන්න මැනව. ස්වාමිනී සුලයාපතින් මුදාලන මෙන්ද අපගේ මෙම ජීවිත කාලයේදී අපට සාමය දෙන මෙන්ද අපි ආයෙදෙමු. එවිට ඔබගේ කරුණාබර පීඨ ලැබ නිරතුරු පවින් මිදී සිළු කරදරෙන් සුරක්ෂිත වී අපගේ ගැලවුම් කරුවාණන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ නැවත පැමිණීමේ භාග්‍යවත් අපේක්ෂාවෙන් අපි වෙසෙන්නෙමු. මක්නිසාද රාජ්‍යද බලයද මහිමයද සදහටම ඔබ වහන්සේගේය. සාමය ඔබ සමග තබා යමේ මාගේ සාමය ඔබට දෙමි. ස්වකීය ශ්‍රාවකේ නමතා වදාළ ජේසුස් ක්‍රිස්තුස් ස්වාමිනේ, ඔබ වහන්සේ අපගේ පාපයන් නොතකා ඔබගේ සභාවේ විශ්වාසය සලකා ඔබගේ කැමැත්ත පරිදි එම සභාවට සාමයද සමගියද දානය කරන්නට කරුණා කළ මැනව. ඔබ සදාටම වැඩ සිටිනසේක, රජකම් කරනසේක. ආමේන්. ස්වාමින් වහන්සේගේ සාමය ඔබ සමග නිතරම පවතිවා. ඔබ සමගද පවතිවා. අපි එකිනෙක කෙනාට සාමය හා සුවය පතමු. ඔබට සාමය වේවා. ඔබට සාමය වේවා. ඔබට සාමය වේවා. ලොවේ පව් හරින දේවාශ බාලකයාණනි, අපට කරුණා කළ මැනව. ලොවේ පව් හරින දේවාශ බාලකයාණනි, අපට කරුණා කළ මැනව. ලොවේ පව් හරින දේවාශ බාලකයාණනි, අපට සාමය දුන මැනව. මෙන්න දේවාජ බාලකයානෝ, මෙන්න ලොවේ පව්වරණ තෑන් වහන්සේ අජබාලකයන්ගේ භෝජනයට කැඳවීමලත් අපි හැමෝම භාග්‍යවන්තයෝය. ස්වාමිනී, ඔබ වහන්සේ මාගේ නිවසට වඩින්නට මම සුදුසෙක් නොවෙමි. එහෙත් වචනයක් පමණක් වදාළ මැනව. එවිට මාගේ ආත්මය සුවවන්නේය. ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරය ශිරුතිරය සදා ජීවනයේ කරාපගෙන යනසේක්වා. ආමේන්.
ජේසුස් ස්වාමින් වහන්සේ ඔබ වහන්සේ සත්ප්‍රසාදයේ වැඩ සිටින බව මම විශ්වාස කරමි. සියලුම කරුණාවල් ඔබ වහන්සේගෙන් ලබා ගන්නට පුළුවන් බව අදහා ගනිමි. මේ වනතුරු ඔබ වහන්සේට විරුද්ධව කළ අනදරවලට බොහෝසේ වික්ෂෝප වේමි. මාගේ මුළු හෘදයෙන් මම ඔබ වහන්සේට ආදරේ වේමි. මේ ආදරය නිසා ඔබ වහන්සේව සක්‍රමේන්තු ආකාරයෙන් දැන් ලබා ගන්නට නොහැකි බැවින් ආත්මික ආකාරයෙන්වත් ලබා ගන්නට කැමැති වී බොහෝසේ ආශාවෙමි. ජේසුස් ස්වාමින් වහන්සේ මාගේ හෘදයට වඩිනවා සෝදේ. ඔබ වහන්සේ සැබෑ ලෙසින් දැන් මා වෙත වැඩියාසේ සිපාචාර කර ස්තුති කරමි. ඔබ වහන්සේට වැඩියෙන් වෙන කාටවත් ආදරේ නොවේමි. ඔබ වහන්සේගෙන් කිසි කලෙක අහක් නොවන්නට මට කරුණා කළ මැනව. ආමේන්. අපි ආඥා කරමු. මේ මාගේ පියාදර පුත්‍රයාණෝය, මම උන්වහන්සේ කෙරේ ඊතා ප්‍රසන්නව සිටිමි. උන්වහන්සේට සවන් දෙන්න. දෙවී ස්වාමිනී, අප ලබාගත් මේ මහිමාන්විත අභිලාෂ මගින් අප මෙලව සිටියදීම සුරලොවේ පැවැත්මෙහි සහභාගී වීමට අපට ලැබෙන බව සිහි කරමින් ඔබ වහන්සේට තුති පුදමු. අප ස්වාමින් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මගින් ඒ තුති පැතුම ඔබට පිදේවා. මේ කීද අපගේ ස්වාමින් වූ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ උදෙසාම අපට ලැබේවා. ආමේන්. දේවාශිර්වාදය ලබා ගන්නට හිස නමා යාඥා කරමු. කරුණා සාගරයෝ දෙවියන් වහන්සේ තමන් වහන්සේගේ පුත්‍රයන්න් දුක් විඳීම මගින් සැබෑ ප්‍රේමය ආදර්ශයක් අපිට දුන්සේක. දෙවියන් වහන්සේට සහ සහෝදරයා ජනතාවට ඔබ කරන සේවය මගින් ඔවුන් වහන්සේ නිමක් නැති ආශිර්වාදය ලබා ගැනීමට ඔබට හැකි වේවා. ආමේන්. ක්‍රිස්තුස් වහන්සේ මරණයට යටත් වෙමින් ජයගත් බව විශ්වාස කරන ඔබ සදාතන ජීවිතයේ තිලිනය ඔවුන් වහන්සේ දානය කරන සේක්වා. ආමේන්. ඔවුන් වහන්සේ බැහැපත් කමේ ආදර්ශය අනුගමනය කරමින් ඔවුන් වහන්සේගේ උත්ථානයේ සහභාගී වීමට ඔබට වරම් ලැබේවා. ආමේන්. ස්වාමින් වහන්සේ ඔබ සමග වනසේක්වා. ඔබ සමගද වනසේක්වා. සියලු වර්ධිත මහෝත්තමයන්න් වූ පියානෝද පුත්‍රයානෝද ශුද්ධාත්මයානෝද ඔබ ආශිර්වාද කොට ආරක්ෂා කරන සේක්වා. ආමේන්. යන්න සාමේනා ප්‍රේමයෙන් ජීවත් වන්න. දෙවියන් වහන්සේට ස්තෝත්‍ර වේවා. යහනක විඳසේ සතපී සැපසේ අප ගලවනසේ සිරිකුරුසේ බන පුදලමිනේ අප සැම පෙමිනේ පනගන්වමිනේ රැකලනසේ යනවද ජේසු යනවද ජේසු
Jesu, Urusia